समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අපේ පින්වත් පිරිස හැම කෙනෙක්ම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ විශේෂ ධර්මානුශාසනාවකට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්නටයි. විශේෂයෙන්ම අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ උදාර අරමුණක් මුදුන්පත් කර ගැනීම සඳහා. ඒ තමයි මීට දින කිහිපයකට කලින් අභාවයට පත්වන්නට යෙදුන ආදරණීය මෞතුමියකට පින් අනුමෝදන් කරන්නට සාවිත්‍රී ඩයස් මහත්මියගෙත් ගායත්‍රී ඩයස් මහත්මියගෙත් රොෂාන් ඩයස් මහත්මාණන්ගෙත් මෞතුමිය වන බොරලස්ගමුවේ පදිංචිව සිටි යුජිනී අලහප්පෙරුම මාතාව ජුනි මාසේ පසුගිය 13 වෙනිදා කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා හදිසි හෘදයාබාධයකින් අභාවයට පත් වුණා. එතුමියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනත් ඒ වගේම සාවිත්‍රී ඩයස් මහත්මියගේ ආදරණීය පියාණන් රංජිත් ඩයස් මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් තුෂාර ජාවාදන මහත්මයාගේ දෙමව්පියන්ට සෙත් පැතීමත් මියගිය සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම සියලු දෙනාට ආශිර්වාද කිරීමත් බලාපොරොත්තු වෙනවා. කැනඩාවේ එඩ්මන්ටන් වල පදිංචිව ඉන්න තුෂාර මහත්මයා සහ සාවිත්‍රී ඩයස් නෝනා මහත්මිය තමයි අද මේ පින්කම සඳහා ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. අපේ විනිපෙග් වල කැනඩාවේ ඉන්න අනුරුද්ධ මහත්මාණන් අපෙන් ඉල්ලා සිටියා මේ පින්වත් පිරිසගේ ආදරණීය අම්මා මේ විදියට හදිසියේ අභාවයට පත් වෙලා තිබෙනවා. අවසන් ඒ කටයුතු පවා ඒ පාංශුකුල කටයුතු ආදියත් එහෙම කරා ගන්නට විධිමත්ව අවකාශයක් සැලසිලා නැහැ. ඒ නිසා ධර්මදේශනාවක් සිද්ධ කරලා හරි මේ මවුට පින් අනුමෝදන් කර ගැනීමක් සද්දින පින්කම වෙනුවෙන් කරගන්න ඕනේ. කෙසේ හෝ ඉඩපාඩුවක් තියෙනවා නම් මේ පින්කම ඉෂ්ට කරලා දෙන්න කියලා. ඇත්තටම අපටත් තාම අවිවේකී කාලයක් නිසා සන්ධ්‍යා යාමේ ධර්මදේශනා හැම දවසකම බුද්ධ පුතුන් පිටුව ඔස්සේ හෝ වෙනත් ධර්මදේශනාවලට සහභාගී වෙන්න තිබෙන නිසා අපි සඳහන් කළ ඇත්තට මේ දුෂ්කර බව. නමුත් මේ කාරණා මතක් කරලා අපිට බොහොම සහෝදරයෙක් වගේ බොහොම සමීප අපේ අනුරුද්ධ මහත්මාණන් ඉල්ලා සිටියා මේ පින්කම කොහොම හරි ටික වෙලාවක් හරි ධර්මදේශනාව සිද්ධ කරලා දෙන්නට කියලා. ඉතින් අපි මේ පින්වත් පිරිස වෙනුවෙන් මේ පින්කම කරලා දෙන්න කල්පනා කරපු එක හේතුවක් ඒක. අනිත් එක අපි දන්නවා අම්මා කෙනෙක් මිය ගියාට පස්සේ අඩුම ඒ අවසන් කටයුතුවත් හරියට ඉෂ්ට කරගන්න බැරි වුණාම දරුවෝ ගොඩාක් දුකට වේදනාවට
පත් වෙනවා. ඉතින් මේ වසංගතය ඇතුලේ අපි කාටත් නම්‍යශීලී වෙන්න වෙනවා. අපි අන්තවාදී ආගමිකයෝ නොවන නිසා අපේ ආගමික චාරිත්‍ර අපි පවතින තත්වය ඇතුලේ වෙනස් කර ගන්නට නම්‍යශීලී බෞද්ධ ධර්මය අනුගමනය කරන පිරිසක් නිසා පාංශු කුලය දුන්නත් නැතත් මේ වසංගතයට අදාළ පනවපු නීති රීතිත් එක්ක ඒ කටයුතු කරන්නට බෞද්ධයෝ විශේෂයෙන් කැමති වෙනවා. අනෙත් බොහෝ ආගම්වලත් ඒ නම්‍යශීලී ගුණය අපි දකිනවා තිබෙන බව. කොහොම වුණත් ඔයත්තන්ගේ ආදරණීය අම්මා මේ වසංගතයට ගොදුරු වෙලා එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙච්ච හෘදයාබාධයකින් අභාවයටපත් වුණා. ඉතින් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. සාවිත්‍රි ඩයස් මහත්මිය කැනඩාවේ ජීවත් වෙන්නේ එක් දියණියක්. ඊට අමතරව ගයත්‍රී ඩයස් මහත්මිය කියන්නේ ලංකාවේ කලා ශාස්ත්‍රයේ කටයුතු කරන මහත්මිනියක්. ඊළඟට තව පුතුණු කෙනෙක් ඉන්නවා රොෂාන් ඩයස් මහත්මයා. එතුමත් මං හිතනවා ලංකාවේ ජීවත් වෙනවා ඇත්තේ කියලා. ඉතින් ඒ අය තමන්ගේ ආදරණීය මව්ගේ අභාවයෙන් කම්පාවට, දුකට, වේදනාවට පත් වෙලා ඉන්නේ කියන එක අපි දන්නවා. මොකද මේ ලෝකේ දරුවෙකුට වටිනම සම්බන්ධකම තමයි තමන්ගේ අම්මා. තමනුත් අම්මා කෙනෙක් වෙච්ච දවසට, තමනුත් තාත්තා කෙනෙක් වෙච්ච දවසට තමන්ගේ ආදරණීය අම්මගේ වටිනකම, තාත්තගේ වටිනකම හැමෝටම අවබෝධ වෙනවනේ. පොඩි කාලේ අපිට අම්මා කොච්චර වටිනවද කියලා තේරුම් ගන්නට බැරි වුණාට, තාත්තා කොච්චර වටිනවද කියලා තේරුම් ගන්නට බැරි වුණාට, බොහෝ අය මව්පිය পদවිය ලැබුවට පස්සේ, අම්මෙක් වුණාට පස්සේ, තාත්තා කෙනෙක් වුණාට පස්සේදී වෙන කවදාටත් වඩා තමන්ගේ අම්මට, තමන්ගේ තාත්තට ආදරේ වෙනවා. මොකද දන්නවා කොයිතරම් දුකක්, කොයිතරම් වේදනාවක් විඳිනවද ඒ උප්පත්තියක් දරුවෙකුට ලබා දෙන්නම කියලා. ඒ විතරකුත් නෙමෙයි, මොන තරම් කැපවීමක් කරනවද අම්මා කෙනෙක් අපිව හදා වඩා ගන්න, අපි ලොකු මහත් වෙනකන් අපිව බලා ගන්නට කියන එක අම්මා කෙනෙක් වෙච්ච කාන්තාව, තාත්තා කෙනෙක් වෙච්ච පිරිමියා අනිත් අයට වඩා හොඳින් අනිවාර්යයෙන්ම අවබෝධ කරනවා ඒ අත්දැකීමත් එක්ක. ඒ අත්දැකීමත් එක්ක. ඒකින් කියන්නේ අනිත් අයට විවාහ වෙලා නැත්තම්, දරුවෝ නැත්තම් අම්මෙකුගේ වටිනකම තේරෙන්නේ නැහැ කියලා. එහෙම අන්තගාමී, අගතිගාමී අදහසකට එන්න බෑ. නමුත් අර අත්දැකීමත් එක්ක වඩා හොඳින් තේරුම් ගන්නවා කොච්චර දුක් විඳිනවද කියන එක. ඉතින් සාවිත්‍රි ඩයස් මහත්මියත්, ගායත්‍රී ඩයස් මහත්මියත්, ඒ වගේම ඒ රොෂාන් මහත්මාණන් ඇතුළු අය වැඩිහිටියෝ විදියට, දරුවෝ ඉන්න මව්පියවරු විදියට තමන්ගේ අම්මා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි අවබෝධ කරගෙන ඉක්මන් කළ යුතුයි හැම දෙයකදීම කියන එක වටහා ගන්නට ලැබෙන හොඳ අවස්ථාවක්. දැන් අපිට අපේ මව්පියන්ට අල්ප මාත්‍ර වූ හෝ ඒගොල්ලෝ ජීවතුන් අතර ඉඳිද්දී යුතුයකමක් ඉෂ්ට කරලා නැත්තම්, මේ වගේ අවසානයක් අත්තුනොත් අපිට ඉන්න වෙන්නේ හැමදාම අඬා වැළපෙමින්. මේ දරුවන්ට ටිකක් හරි හිත හදාගන්න තියෙන එකම ක්‍රමය තමයි තමන්ට කල්පනා කරන්න පුළුවන් තමන් අම්මා ජීවතුන් අතර ඉඳිද්දී කොයි ආකාරයටද
සැලකිලි සංග්‍රහ කළේ කියන එක කල්පනා කරලා. තමන්ගේ අම්මා ජීවතුන් අතර ඉඳිද්දි තමන් කොයි විදියටද කතාබස් කළේ? තමන් කොයි විදියටද අප උපස්ථාන කළේ? තමන් කොයි විදියටද බලා කියාගත්තේ? අන්න ඒ කාරණා ගැන හිතනකොට ඕනම කෙනෙකුට හොඳ අවසන් ගෞරව දැක්වීමක්, ආගමික වතාවක් ඉෂ්ට කිරීමක් පිළිබඳව අවස්ථාවක් නැති වුණා තමන්ගේ හිත හදා ගන්න පුළුවන් කමක් උදා වෙනවා. මම මගේ අම්මට, මම මගේ තාත්තට ඉන්නකම් හරියට සැලකුවා කියන එක. ඒක අපේ හිත හදා ගන්න ලොකු හයියක්, ලොකු ශක්තියක්. ඒ හින්දා අම්මට සලකන එකට, තාත්තට සලකන එකට කල් ගන්න එපා. මොකද අපි කල් ගනිමින් ඉඳිද්දී ආතා ටික කාලයක් ගිහිල්ලාම බලනවා. තව ටිකක් පොහොසත් වුණාට පස්සේ බලා ගන්නවා. තව ටිකක් තැනකට ආවට පස්සේ උදව් කරනවා. එහෙම ඉන්න එපා. එහෙම අපි යන තැනක් කියලා එකක් නැහැ. අපි දන්නෙත් නැහැ අපි කොච්චර දියුණු වුණොත් අපිට ඇති කියලා. ඒ නිසා අද ඔබේ අම්මා වෙනුවෙන් කළ හැකි දෙයක් තියෙනවද? ඒක ඔබේ ශක්තියෙන් කරන්න. ඔබේ තාත්තා වෙනුවෙන් යමක් කළ හැකිද? ඒක අද කරන්න. එතකොට හෙට දවසේදී ඔබේ අම්මා, ඔබේ තාත්තා ඔබට කලින් මිය ගියා. ඔබට අඩුම හිත යම්කිසි ආකාරයකට හරි සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මගේ අම්මා බැලුවා. මගේ තාත්තව බැලුවා. මම ඒගොල්ලන්ට උපස්ථාන කළා. සැලකුවා. බලා කියාගත්තා. ඒ සැනසෙල්ල දෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් සලකන විතරක් නෙමෙයිනේ. අපිට පුළුවන්කම තිබෙනවා ළමා කාලේ ඉඳලම දරුවන්ට වගේ පුළුවන් අම්මා තාත්තගේ හිත රිද්දන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් අම්මා තාත්තගේ හිතට සතුටක් දැනෙන විදියට කටයුතු කරන්න. අම්මා තාත්තට අපි නිසා නින්දාවක් අපහාසයක් විඳින්නේ නැති වෙන්න කටයුතු කරන්න. කාගෙන්වත් බැනුමක් දෙඩුමක් අහන්නේ නැති වෙන්න කටයුතු කරන්න. ඒ විදිහට පොඩි කාලේ ඉඳලම අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ඒගොල්ලෝ තෘප්තිමත්ව තියන්න අපිට යම් දේවල් නොකර ඉන්න පුළුවන්. යම් දේවල් තියෙනවා කරන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ හිත තුවාල වෙන, ඒගොල්ලොන්ට අපහසුතාවයටපත් වෙන්න වෙන, ඒගොල්ලොන්ට දුක් වෙන්න වෙන, අඬන්න වැළපෙන්න වෙන දේවල් අපිට පුළුවන් අම්මා තාත්තා ගැන හිතලා නොකර ඉන්න. නෑ ඒගොල්ලෝ අඬවන්න බෑ කියලා. ඒගොල්ලෝ දුකට දාන්න බෑ කියලා. ඒගොල්ලෝ වේදනාවටපත් කරවන්න බෑ කියලා. අපි කරන වැඩහින්ද ඒගොල්ලොන්ට පාරේ බහින්න බැරි වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට හරි ලැජ්ජාවකින් තමන්ගේ නෑදෑයින්ට එහෙම මූණ දෙන්න වෙන්න පුළුවන් අපි වැරදි කළොත්. අපි අයහපත් හැසිරීමකට ගියොත්. ඒ නිසා ඒ විදිහට කල්පනා කරන්න පුළුවන් මම මෙන්න මේ වගේ හැසිරීම් වලට ගිහිල්ලා මගේ අම්මට මගේ තාත්තට අපහසුතාවයක් වෙන්න දෙන්නේ නැහැ. එතකොට තමන්ගේ තීන්දුව ගනිද්දි තමන් යම් දේවල් කියද්දි කරද්දි පරිස්සම් වෙනවා කවුරු ගැන හිතලාද? අම්මගේ තාත්තගේ කරුත්ව ගැන හිතලා. ඒගොල්ලොන්ගේ සතුට සැනසෙල්ල ගැන හිතලා. ඒගොල්ලොන්ට යම්කිසි ආකාරයකට වරදක් වෙන දෙයක් මගෙන් කරන්න බෑ කියන ඒ උදාර සිත ඇති කරගෙන. ඒක හොඳ දෙයක්. ඒකට ඔබ උත්සාහ කරන්න ඕනේ. එතකොට ඔය හදිස්සියේ මිය කියත් අඩුම පැන් වඩන්නවත් පාංශුකුලයක් දෙන්නවත් අවස්ථාවක් නැති වුණත් එහෙම වැරද්දක් වෙන්නේ නැහැ ඔබගේ පැත්තට. ඔබට හිත සනස ගන්න. ඔබට හිත සුවපත් කරගන්න පුළුවන් මම මගේ කොටස කරා කියලා. ඊළඟට ඔවුන් ලෙඩ වුණාම බලන එක. ඔවුන්ට උදව්වක් අවශ්‍ය වෙලාවේ ඒක මැලි නොවි එක කරලා දෙන එක. සමහර වෙලාවට ඒගොල්ලන්ට ඕන වයසට ගියාම අපි ඒගොල්ලොත් එක්ක කතා කර කර ඉන්න. ඒගොල්ලෝ වයසට ගියාම අපෙන් බලාපොරොත්තු වෙන දේ තමයි කතා කර කර. දැන් අන්න ඒ වගේ දේවල් හරි අපිට පුළුවන් අම්මා තාත්තා වෙනුවෙන් ඉදිද්දි කරන්න. මොකද මේ වසංගතය නම්
තව කී කාලයකට ඉවර වෙයිද කියලා කවුරුක්වත් දන්නේ නැහැ. ඔය අතරතුරේ අපි ඕනම කෙනෙක්ගේ අම්මා මිය යන්න පුළුවන්, තාත්තා මිය යන්න පුළුවන්, දරුවෝ මිය යන්න පුළුවන්, ඥාතීන් මිය යන්න පුළුවන්. ඒ කිසිම අවස්ථාවකට අපිට සහභාගී නොවෙන්න පුළුවන්. මරණයවත් දකින්නේ නැති වෙන්න පුළුවන්. තනිව පුච්චා දැමීමකටත් වඩා මරණ ප්‍රමාණය වැඩි වෙනකොට සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේ තමයි සමූහ විදියටම පුච්චා දමන එක. ඔය අනිත් ආගමික ඇත්තන්ගේ නම් සමූහ විදියටම වලදාන එක. ඒ වගේ දේවල් තමයි වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ අවසන් කටයුතු වලින් තමන්ගේ ආදරණීයයන්ගේ ඊළඟ භවය සුවපත් කරන්න බලාගෙන ඉන්න එපා. එහෙම බුදුහාඳුරෝ කොහොමත් කියලානේ අවසන් ආගමික චාරිත්‍ර ඉෂ්ට කළාට පස්සේ ඒගොල්ලෝ යන්න තියෙන උපරිම තැනට යනවා කියලා. එහෙනම් ඉතින් ඉන්නකම් මේ මහන්සි වෙලා දුකින් නිදහස් වෙන්න වැඩ කරන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නැහනේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනාවක් කරලා තියෙන්නේ අපිට අද එයිමාරු පින් කරගන්නේ මේ පාන්සුකුල දෙන විදිය අනුව හෝ හත් දවසේ පින්කම කරන විදිය අනුව ඒගොල්ලොන්ගේ ඊළඟ භවයේ යහපත් වෙනවා කියන නිගමනයක් නැහැ. හැබැයි යම්කිසි කෙනෙක් අර චාරිත්‍රාක් විදියට ආගමික වතාවතක් විදියට එහෙම කෙනෙක් මරුණම අපි පාංශුකූලයක් දීම, අත් දවසේ පින්කමක් කිරීම ඒවා අපි කරනවා. ඒ මොකද අර පරදත්තූපජීවී වගේ භවයක හිටියොත් අපි විශ්වාස කරනවා අපේ ආගම ධර්මයට අනුව පින් ගැනීමේ අපේක්ෂාවක් තියෙන්න පුළුවන්. අන්න එවැනි කෙනෙකුට පින් ගන්න අවස්ථාවක් දෙන්න අපි මේ විදියට මේ පින්කම් කරනවා කියලා කෙනෙකුට ඒව කරන්න පුළුවන්. ඒව අපි කරනවා, මාත් කරනවා, ඔබත් කරන්න ඕන. හැබැයි අපේ ඔළුවේ තියෙන්න හොඳ නැහැ. හොඳම පාංශුකුලයක් කරොත්, හොඳම හත් දවසේ පින්කමක් කරොත් අර මේ මැරිච් එක්කෙනාගේ මුළු භව ගමනම යහපත් කරවන්න අපිට පුළුවන් කියලා. ඒ වගේ මිත්‍යාවක පැටලෙන්න එපා. ඒ කියන්නේ ඒ අවසන් ආගමික වතාවත් වලින් ඒ කරන විදිය අනුව බෞද්ධ මිනිහා දිව්‍ය ලෝකේ හෝ නිවන් දැකීම හෝ වෙනවනම් දිව්‍ය ලෝකයේම හෝ නිවන් දැකීම කතෝලික මිනිහා දෙවියන් වහන්සේ ගාවට එකතු වීම වෙනවනම් ඉස්ලාමීය භක්තිකයා ඒ අදාළ ආගමට අනුව ඒ අවසාන තැනට එහෙම යනවනම් අත්ත වශයෙන්ම මේ ආගමික ශාස්ත්‍රවරුන්ගේ දේශනාවලින් ජීවත් වෙනකම් කරන්න කියන ඒවායින් වැඩක් නැහැ නේද? එතකොට මොකටද කියන්නේ ඉන්නකම් පන්සිල් රකින්න කියලා බෞද්ධයෝ? ඉන්නකම් ශ්‍රද්ධාවක සීලයක පිහිටලා සමාධිය ප්‍රඥාව දියුණු කරගන්නේ කියලා කියන්නේ ඇයි? ඒ නිසා හොඳට වටහා ගන්න මේ අපි පටල ගන්න හොඳ නැහැ. මේ අපිට තිබෙන කාර්ය වන්නේ ඉන්නකම් කොහොම හරි ඉඳලා අන්තිම වෙලාවේදී ආගමික චාරිත්‍රය හරියට ඉෂ්ට කිරීමෙන් තමයි ඒගොල්ලොන්ගේ ඊළඟ භවයේ යහපත් වෙන්නේ හෝ යහපත් කරගන්න පුළුවන් වෙන්නේ කියන ඒ වගේ මනස්කාතවල පැටලෙන්න එපා. අපිට වගකීම තියෙන්නේ මොකක්ද? අද එයි මරු පින් කරගන්නේ. අද වුණත් මාරයා එන්න පුළුවන් අද හවස් වෙන්න කලින්නේ. දැන් උතුරු ඇමරිකානු රටවල් වල කැනඩාවේ ඇමරිකාවේ ජීවත් වෙන අයට රාත්‍රී යාමයනේ. නිදා ගන්න කී දෙනෙක් නැගිටීද කවුද දන්නේ? දැන් අපිට උදෑසන වෙලා තියෙනවා ජපානයේට. ලංකාවට නම් තාම උදේ 4 විතර වෙලා තියෙන්නේ මං හිතන්නේ. ඉතින් අපි කවුද දන්නේ අද සන්ධ්‍යා යාමේ අපි මේ විදියට නිමා කරයි කියලා? මෙහෙම කතා කර මෙහෙම ඔබ හමුවට එමින් කවුද දන්නේ? සමහර විට ඊළඟ මිනිත්තු කීපය තුල
ඔබේ මගේ අවසානය වෙන්න පුළුවන්. ඒකයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ අපට පෙන්වලා දෙන්නේ, අපිට කියලා දෙන්නේ, ඔබ තාම ප්‍රඥාවන්තව මේ හටගත්තු හැම සංස්කාර ධර්මයක්ම තාම ඉක්මනින් නැති වෙලා යන දේවල්. ඒ නිසා පුළුවන් ඉක්මනින් පින් කුසල් කරගන්න කියලා. ඊළඟ භව ගමනට අවශ්‍ය කරන දේවල් සිත කරගන්න කියලා. කොයි ආගමේ හිටියත් මේ බණ අහනවා මුස්ලිම් අය, බණ අහනවා දෙමළ අය, සිංහල අය, කතෝලික අය, බෞද්ධයෝ හැමෝම අහනවා. මම යෝජනා කරනවා ඔය අවසන් ආගමික චාරිත්‍රයෙන් ඊළඟ භව ගමන පිළිබඳ ප්‍රශ්නය විසඳෙයි කියලා හිතුවොත් හාමුදුරුවෝ ඇවිල්ලා පාංශු කුලය දීමෙන් පූජකතුමන්ලා ඇවිල්ලා ඒ ආගමික චාරිත්‍ර ඉෂ්ට කිරීමෙන් එහෙම වෙයි කියලා හිතුවොතින් දෙයක් සමස්ත ප්‍රශ්නෙම එක වෙන්නේ නැහැ. පොඩි අනුග්‍රහයක් සමහර විට දක්වන්න පුළුවන් ඊළඟ භවයට. පොඩි අනුග්‍රහයක්. මොකද අපේ ධර්මයට අනුව නම්, බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව නම් කෙනෙක් මේ ෂණයේ මරුණම ඊළඟ ෂණය තුලදී ඊළඟ භවය තුල පිළිසිඳ ගන්නවානේ. ඒ භවය තුල භවය ලබා ගන්න එක භවය තුල හට ගැනීම කරනවා, සිද්ධ වෙනවා. ඒක වෙනස් කරන්න අපිට බෑ. ඒක තමන් ඉන්නකන් හදාගත්තු එක. තමන් ඉන්න කාලේ කරන ලද කුසල අකුසල අනුව, එනම් ගොඩනගපු සංස්කාර අනුව තමයි විඥානය සැකසෙන්නේ. සංකාරපච්චය විඥානං. විඥානය සැකසෙන්නේ. ඒ විඥාණයට සාපේක්ෂව තමයි, එය හේතු ප්‍රත්‍ය කරගෙන තමයි නාම රූප සැකසෙන්නේ. කොයි විදියද කියලා. ඒ නාම රූප සැකසිච්ච ඒ හේතු ප්‍රත්‍ය අනුව තමයි ආයතන හයක් පහළ වෙන්නේ. සලායතන. මේ විදියට අපේ භව ගමන සැකසෙන විදියක් තියෙනවා, රටාවක්. ඒ අතරමැදින් පැනලා අපිට අවසන් කටයුතු ඉතාම හොඳට කරා කියලාම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ අවසන් කටයුතු නොකළ යුතුයි කියලා. අපි අවසන් ආගමික චාරිත්‍ර ඉෂ්ට කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම් අපි ඒව ඉෂ්ට කරමු. ඒවා හරි හොඳයිනේ. ඒවා ඇත්ත වශයෙන්ම එක විදියකට කල්පනා කරොත් ඒවා මේ මම නම් කියන්නේ අර මේ බුද්දිස්ට් කවුන්සිලින් කියලා ඒවට. ඒ කියන්නේ බෞද්ධ උපදේශනයේ තිබෙන මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බෞද්ධ උපදේශනයේ බටහිර උපදේශනයට වඩා වෙනස් වෙනවා. ඒ කවුන්සිලින් පැත්ත ඒ තමයි බටහිර උපදේශනයේදී බොහෝ වෙලාවට අහන් ඉඳීම සහ යමක් කීම විතරක් නේ වැඩිපුර දකින්න ලැබෙන්නේ. හොඳට ප්‍රශ්නේ තියෙන එක්කෙනාගේ ප්‍රශ්නේ අහන් ඉන්නවා. ඒගොල්ලෝ ඊළඟට උපදේශනයක් දෙනවා. ඊට අමතරව බේත් දෙන්න ඕන නම් බේත් දෙනවා. බෞද්ධ උපදේශනයේ ස්වභාවය තමයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යොදවනවා. එක එක ක්‍රියාකාරකම් වලට යොමු කරලා ඒ තුල හිත හදාගන්න අවශ්‍ය පරිසරයක් හදනවා. ඉතින් කෙනෙක් මිය කියපු මොහොත කියන්නේ හරිම වේදනාකාරී මොහොතක්. කෙනෙකුගේ ප්‍රියයෙකුගේ අභාවය කියන්නේ කෙනෙකුගේ ජීවිතේ මුළු ජීවිතේම කන පිට ගහිලා යන්න පුළුවන් සමහර කෙනෙකුගේ මානසික මට්ටමට. ඒ හින්දා අපේ ආගමික සංස්කෘතියේ තියෙනවා එයාගේ අවසන් කටයුතු වලට පෙර ආතුව එයාගේ ජීවිතය පිළිබඳව කතා කරලා එයාගේ කරන ලද කුසල අකුසල් පිළිබඳව සාකච්ඡා කරලා තවත් ඒ පාංශුකුල වෙලාවෙදි දන් දීමක් කරනවා. පාංශුකුලයට මතක වස්ත්‍ර පූජා කරලා දන් දීමක් කරනවා. ඊළඟට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti te sangupa samo sukho මෙහිම සායනහන්සලා ගාථාවක් සජ්ජායනා කරනවා. ඒකට කියන්නේ අනිත්‍ය මෙනෙහි කිරීමනේ. අනිච්ඡාවත සංඛාරා
මේ හටගත්තු හැම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ. හටගෙන ටික වෙලාවක් තිබිලා නැති වෙලා යන ධර්ම ස්වභාවයෙන් යුක්තයි. මෙහෙම භාවනාමය පින්කමක් කරනවා පාංශු කුලයේ වෙලාවේදී. ඊළඟට සිල් ගන්නවානේ. පංචශීලයේ සමාදන්. අඬාහරි පන්සිල් සමාදන් වෙනවා ඒ වෙලාවේ. එතකොට දම් දෙනවා. සායනහන්සලට ගිලම්පස මතක වස්ත්‍ර පූජා කළා. දම් දෙනවා ඒ වෙලාවේ. පන්සිල් සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ ජීවිතය පිළිබඳව අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය කියලා දෙනවා. සායනහන්සලා ජීවිතය ගැන යථාර්ථය කියලා දෙනවා. ඒ පැත්තෙන් විශාල මානසික උපදේශනයක් උත්. දැන් අර මරණය පෙට්ටිය වහනකොට පාංශුකුලට කලින් තිබිච්ච වේදනාව, කෑ ගැහිල්ල, ඇඬිල්ල, වැළපිල්ල ඒවා ගොඩාක් වෙලාවට තුනි වෙලා ගිහිල්ලා අර පාංශුකුල කටයුතු ඉවර කරනකොට. මොකද බොහෝ දේවල් අහනවනේ. ඒ අතරතුරේ තව එකතු වෙලා තියෙනවා සංස්කෘතියනොත් දේවල් ಗುಣකතනිකුත් කරනවා. ඒ ಗುಣකතනයක් කරලා කරන්නේ මොකක්ද? ඒ මැරිච් එක්කෙනාගේ තිබෙන යහපත් ගති ගැන, කරපු සමාජ මෙහෙවර ගැන, කරන ලද සමාජයට කරපු යහපත ගැන, ලෝකෙට කරපු යහපත ගැන මේ විදිහට ගත්තාම විශේෂ මානසික උතුම් උපදේශන ක්‍රියාවලියක් ඒ පාංශු කුලෙත් එක්ක තියෙන ආගමික චාරිත්‍රයට අමතරව. ඊළඟට 7 දවසේ බණ. එතකොට ඒකෙන් කරන්නේ මොකක්ද? අර දැන් මේ දරුවෝ ගන්නකෝ සාවිත්‍රි ඩයස් නෝනා, ගායත්‍රි ඩයස් නෝනා, රොෂන් ඩයස් මහත්මයා මේ අය මේ දවස් කීපයම අම්මා මියගිය සොවින් තැවෙනවා වගේම මේ පින්කම සෝදානම් කරගන්නම හිතුවනේ. අනුරුද්ධ මහත්මයාට කතා කරනවා, අපි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඊළඟට අපිට කතා කරලා මේ පින්කම කරලා දෙන්න කියලා දැනුවත් කිරීම කරනවා. ඔය ඇත්තන්ගේ නෑදෑයින්ට දැනුවත් කරනවා. අම්මා වෙනුවෙන් බණක් මේ විදියට අපි ඔන්ලයින් කියනවා. බද්දී සායනහන්සේ මේ දේශනාව කරාවේ මේ වෙලාවට අහන්න ඒව සූදානම් වෙනවනේ. එතකොට ඒක ඇතුලේ වෙන යහපත මේ කාලය තුල ඔබ මෙනෙහි කරන්නේ මේ ධර්ම දේශනා මේ පින්කම ගැනනේ. අර මරණ ගැන මතක් වෙනවා. හැබැයි ඒකත් එක්කම අම්මා වෙනුවෙන් බණ කියන්න ඕනි කියලා. එතකොට ඔබේ මනස වෙනස් වෙනවා. ඔබේ මනසේ යම්කිසි ආකාරයකට පරිවර්තනයක් ආධ්‍යාත්මිකව සිද්ධ වෙනවා. ඒකයි එහි තියෙන වටිනකම. මෙවැනි උතුම් වූ ආගමික චාරිත්‍රයන් තුල වටිනකමක් තියෙන එකයි. ඒකයි අපි ඒවා කරන්නේ අකණ්ඩව අවුරුදු 2500කට අධික කාලයක් අපේ බෞද්ධ සම්ප්‍රදායේ, අපේ බෞද්ධ සංස්කෘතියේ, තේරවාදී බුදුසසුන තියෙන සමාජයේ ඒ වගේ පාංශු කුලයක් දීම, 7 දවසේ පින්කමක් කිරීම ඒක මේ හුදු ගලවා ගැනීමේ චාරිත්‍රයක් නෙමෙයි. ගලවා ගැනීමේ ආගමික මෙහෙයක් විදියට කරන එකක් නෙමෙයි. ඒක ඇතුලේ තිබෙනවා මියගිය කෙනාට උපකාර කිරීමක් වගේම එයාගේ ඊළඟ භවයේ යහපත් කරගන්නට ඉන්න අයගේ හිත හදාගන්න. අද මරණය තමයි අපේ ආදරණීයයන් අපිට මේ භවයේ සහ මුලින්ම අහිමි කරන ධර්මය. වයසට ගියත් අපිට පෙනිපෙනි ඉන්නවා. ජරා ධර්මයේ නිසා සමස්තයම අහිමි වෙන්නේ නැහැ. ලෙඩ වුණත් අපිට ස්පිරිතාලෙට හරි ගිහිල්ලා බලන්න පුළුවන් නේ. පොඩි හරි සම්බන්ධකමක් තියෙනවා. හැබැයි මරණයෙන් පස්සේ මරණය අයින් කරාට පස්සේ ඡායාරූප වෙන මොකුත් නැහනේ. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදියට තමයි අපේ ශාසනයෙහි මේ වගේ සම්ප්‍රදායක් ඇති වුණේ. මේ වගේ සංස්කෘතියක් ඇති වුණේ. ඒ නිසා මේ ඩයස් පවුලේ දරුවෝ හිතන්න හොඳ නැහැ අම්මගේ පාංශු කුලේ කරපු නැති නිසා හෝ ඒ කටයුතු හරියටම ඉෂ්ට කරගන්න බැරි වෙච්ච නිසා එයාගේ ඊළඟ භවය මහා අවාසනාවන්ත තත්ත්වයටපත් වෙයිද දන්නේ නැහැ වගේ ඒවා හිතලා නම් විඳවන්න එපා. මොකද හේතුව අම්මා මැරෙන්න කලින් එයා සීලයක් රැක්කද
බණක් ධර්මයක් ඇහුවද දානමාන දීමාදිය කරාද කොටින්ම ඇයගේ හිත තුල ද්වේෂය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව බලවත් වෙන දේවල් කරන්නේ නැතුව පුළුවන් තරම් ඒවා පාලනය කරන, ඒවා යටපත් කරන, ඒවා දුරු කරන අලෝභය, අද්වේෂය, අමෝහය, මෛත්‍රිය, කරුණාව, දයාව, මනුස්සත්වය මේ දේවල් දියුණු වෙන ක්‍රියාකාරකම් කළාද ඒ මත තමයි ඇයගේ ඊළඟ භවය තීරණය වෙන්නේ. ඉතින් දැන්ටම ඔබේ අම්මා ඉපදෙන තැන ඉපදිලා ඉවරයි. ඒක ඔබ හදලා දීපු තැනක්වත් මේ බුදුරජාණන් වහන්සේ හදලා දීපු තැනක්වත් දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් හදලා දීපු තැනක්වත් නෙමෙයි. ඒ තැනට යන්නේ මෙයා යන්නේ මෙතෙන්ටයි කියලා ජජ් කරන්න කෙනෙක් නැහැ කවුරු. එහෙම වෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කම්මස්ස කෝම්හි කම්මදායාදෝ, කර්මය අපි ස්වභාව කොට ඇති කෙනෙක්. අපිට කර්මය කියන දෙයට මූණ දෙන්න වෙනවා. කර්ම ස්වභාවයන්ට අපි මූණ දෙනවා. කම්ම දායාදෝ, කර්මයේ දායාදයක් විදියට අපිත් එක්ක තියෙන අපි කරපු කර්මවල විපාක. කම්ම යෝනි, අපේ උප්පත්තිය තීරණය කරනවා කර්මය, කරන ලද කර්මය. කම්ම බන්දු, දැන් බලන්න දරුවන්ට අඩුම වේදනාව තමයි කනත්තටවත් යන්න බැරි වුණා කියන එක. කොහොම පුච්චලා දැම්මද දන්නේ නැහැ කියන එක. ඉතින් කනත්තට ගියත් වෙන්නේ මොකක්ද? හැරිලා එන එක. කනත්තට ගියපු අය කී දෙනෙක් කනත්තෙන් එහාට ගියාද? ගිහිල්ලා නැහැ. කනත්තෙන් එහාට කවුරුත් ගිහින්නේ නැහැ. සුසානේ මිත්‍ර බාන්ධවක්, සියලු නෑදෑයෝ, සියලු මිත්‍රයෝ, සියලු දරුවෝ, සියලු දෙමව්පියෝ, සියලු ස්වාමි පුරුෂයෝ, සියලු බිරින්දෑවරු අඬා වැළපි ගින් තියෙන කනත්තට විතරයි. කනත්තෙන් එහාට ගිහලා නැහැ. ඊට පස්සේ හැරිලා තියෙනවා. කාත් එක්ක හරි එතනින් එහාට ගිහිලා තියෙන එක මොකද්ද? එකම ඥාතිය. කම්ම බන්දු, කර්මය නැමැති ඥාතිය විතරයි. අත නොහැර ඊළඟ භවය දක්වා ගමන් කරන එක. භවයකට නෙමෙයි, සමහර කර්මවල ඥාතියා භව කල්ප ගණන් වලටත් එකටම යනවා. හොඳ කර්ම කරත් නරක කර්ම කරත්. ඉතින් ඔබගේ අම්මා එක්ක ගියේ ඇය කරපු හොඳයි නරකයිනේ. සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනුගච්ඡති. කරපු හොඳයි නරකයි. ආර්ථා ගෘහේ නිවර්තන්තේනේ. හම්බ කරපු හැම එකක්ම gedara නවතිනවා. සුසානේ මිත්‍ර බාන්ධවක්, නෑදෑයෝ මිත්‍රයෝ ඔක්කොම සුසාන භූමියෙන් නවතිනවා. හොඳයි නරකයි දෙක විතරක් යනවා. හොඳ කරා නම් පසන්නේන මනසා භාසතිවා කරෝතිවා, නේ, ප්‍රසන්න වූ මනසකින් යමක් කීවද කරාද හිතුවද තතෝනං සුඛමං වේති. අන්න ඒකේ සැප විපාකය ඇය එක්ක ගමන් කරනවා. මොන වගේද? ඡායාව අනපායිනී හෙවණැල්ල වගේ. පදුට්ඨේන මනසා භාසතිවා කරෝතිවා, දූසිත හිතින් තණ්හාවෙන්, ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් දූසිත වෙච්ච හිතකින් යමක් කරාද කිව්වද තතෝනං දුක්ඛමං වේති. ඒකේ දුක් විපාකේ ගමන් කරනවා. මොන වගේද? චක්කං වහතෝ පදං, කරත්තරෝදේ වගේනේ. කරත්තරෝදේ වගේ. ඉතින් අපිට ඇත්තටම කෙනෙකුගේ මරණයෙන් පස්සේ කරන ආගමික චාරිත්‍රවලට අපේ අර්ථ තියෙනවා. නමුත් ඇත්තම කාරණේ තමයි කෙනෙකුගේ ඊළඟ භවය තීරණය වෙන්නේ නම් අපි කරන ආගමික චාරිත්‍රයේ බලය, ශක්තිය හෝ එහි තියෙන ප්‍රමාණය, වැදගත්කම, නොවැදගත්කම අනුව නෙමෙයි නේ. තිව්වේ මොන මල් ශාලාවේද, කවුද අවසන් කටයුතු සංවිධානය කරපු අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු, ඒ කාරණා එකක්වත් වැදගත් නැහැ. කොච්චර ප්‍රෙෂ් මල් ගෙනාවද, කොච්චර ප්ලාස්ටික් මල් තිව්වද, ඕවා වැදගත් නැහැ එකක්. කී දෙනෙක් ආවද, කී දෙනෙක් නෙස්කැපේ බිව්වද, ඕවා වැදගත් නැහැ එකක්වත්. එකක්වත් වැදගත් නැහැ. වැදගත් අද මොනවද කරේ? අද මොනවද අපි කරමින් ඉන්නේ? අපේ ඊළඟ භවය තීරණය කරනවා.
කොයි වගේ හිත්වලින්ද අපි ඉන්නේ ඊළඟ භවය තීරණය කරනවා. කොයි වගේ කටයුතුද කරන්නේ නොකරන්නේ දැඩි ලෙස බලපෑමක් වෙනවා ඊළඟ භවයට. ඒක මතක තියාගන්න. අර අවසන් ආගමික චාරිත්‍රවලට දවුල් හේවිසි සිංගාරම් ගැව්වද රතිඤ්ඤ පුච්ච පුච්ච ගියාද අඬ ගියාද පෙට්ටිය කරෙන් ගෙනිච්චද හර්ස් එකේ ගෙනිච්චද කොච්චර මේ මල් ගොඩක් ඒක වහලා තිබුණද ඕවා ඔක්කොම කතන්දර. ඕවා ඉන්න අයගේ තත්ත්වෙ පෙන්න ගන්න තමයි ඕවා වැදගත් වෙන්නේ ගොඩක් ඒවා. නේ. ඒ අරුණුකොට නැරිච්ච මිනිහට නම් තියෙන මල් ප්‍රමාණයෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. දාන පෙට්ටියේ මිල ප්‍රමාණයෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. එන VIP ලා කොච්චර ආවද කියන එකෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. කනත්තට කාර් කීයක් ගියාද කියන එකෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. ඒව ඔක්කොම ජීවත් වෙලා ඉන්න අයට ලැබෙන ඒවා. ඇයි? ඊට පස්සේ මාසයක් දෙකක් යනකම් මල ගෙදරට ආපු කාර් ගාන ආපු VIP ලා ගැන VVIP ලා ගැන කියෝ ඉන්න පුළුවන්. කාගේ හරි ඊළඟ භවය තීරණය වෙන්නේ කරන ලද කර්ම සහ කර්ම විපාක. කර්ම සහ කර්ම විපාක. දැන් ඔබේ අම්මා ගැන ඔබ වද වෙන්න එපා. ඔබ විඳවන්න ඕනේ නැහැ. ඇය බෞද්ධ කාන්තාවක් විදියට ඇයගේ ජීවිතේ හදාගන්න ඇති. ඇය බොරලස්කමුව පළාතේ ජීවත් වුණා කියලා තියෙන්නේ. ඉතින් ඒ පළාතේ බෞද්ධ ආරාම විහාර තියෙනවා. ඒවට යන්න කියන්න ඇති. පුළුවන් විදියට දන් වේලක් හරි පූජා කරගන්න ඇති. අඩුම ගෙදර හිටියත් සතෙකුට හරි වත් මිටක් හරි දීලා කන කෙනෙක් විදියට ඉන්න ඇති. සිල්පද ටික රැක ගන්න වීරය කරන්න ඇති. පුළුවන් වෙලාවට බණක් දහමක් ආන්න ඇති. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා පුහුණු වෙන්න ඇති. ඉතින් ඇය යම්කිසි බීජ ප්‍රමාණයක් ඉන්දුවනේ. ඉතින් ඇය ඒ ඉඳපු බීජ වල අස්වැන්න නෙලා ගන්නවා ඇති. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් බීජයක්ද වපුරන්නේ ඊට සාපේක්ෂ අස්වැන්න තමයි නෙලන්න වෙන්නේ. හොඳ කළොත් හොඳත් නරක කළොත් නරකත්නේ. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. හොඳ කළොත් හොඳත් නරක කළොත් නරකත් මිනිස්සුන්ට අත්විඳින්න වෙනවා. ඒ නිසා මේ හොඳට ඔබ අවබෝධ කරගන්න. තේරුම් අරන් ජීවත් වෙන්න. ජීවත් වෙන විදිය තමයි ඊළඟ භවයේ සකසන්නේ. පිටරටවල් වල ඉන්න අය තමයි විශේෂයෙන් මේන් වැඩිම පීඩාවටපත් වෙන්නේ. මොකද ලෙඩ වුණාම බලන්න යන්න බෑ. මැරුණොත් කොහෙත්ම ලංකාවට ගියත් වැඩක් නැහැ. දවස් 14 15 නිරෝධායනය වෙන්න ඕන. එයාදී කාරණා මත ගොඩාක් විඳවනවා. මම යෝජනා කරනවා ඔබ වගේ අය පිටරටවල් වල ජීවත් වෙන අය තමන්ගේ ආදරණීයයන්ට මේ වෙලාවේ පුළුවන් විදියට ආර්ථිකමය වශයෙන් කරන්න පුළුවන් උදව්වක් කරන්න. ඒ වගේම තමයි ඒගොල්ලොන්ට පරිස්සමට ඉන්න පුළුවන් උපදේශයක් දෙන්න. ඒ විතරකුත් නෙමෙයි කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් යහපත් වෙන්න කියන එක. ටික කාලයක් හරි මේ ගත කරන කාල පරිච්ඡේදේ හරි සිල්පද ටික රැකගෙන ඉන්න කියන එක. සතෙකුට හරි බත් මිටක් හරි දෙන්න කියන එක. පුළුවන් වෙලාවට බණක් දහමක් අහලා මෛත්‍රී භාවනාව හරි ටිකක් දියුණු කරගන්න කියන එක. මම යෝජනා කරන ඔබේ ඥාතීන්ට කියලා දෙන්න කියලා. සමහර විට ඒ අන්තිම කාලයේ රැකපු ශික්ෂාපදය හරි අන්තිම කාලයේ කරපු පුංචි හෝ ශ්‍රද්ධාවෙන් කරපු පින්කම හරි උපකාරයක් වෙන්න පුළුවන් ඊළඟ භවයට. ඒ නිසා ඒ කටයුතු කරවන්න. මරණය කියන ධර්මයෙන් අපි කාටවත් ගැලවෙන්න විදියක් නැහැ නේ. ගැලවෙන්න විදියක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාලා මරණයක් ගැන බොහෝ විලාප කියන්නවුන් අතුරෙන්
එක් පුරුෂයෙකු විසින්වත් යම් ජීවිතයක් රැක නොහැකිය. ඒ කියන්නේ මරණය ගැන මරණයකදී විලාප තියෙන අඬන වැළපෙන කාටවත් එක්කෙනෙකුගේවත් ජීවිතයක් මරණයෙන් ගලව ගන්න බෑ. ඒ බව දන්න නුවණැත්තා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශෝක කොට හඬා දොඩා කුමටද තමාගේ ආත්මය මොකට ඒ විදියට පීඩාවට පත් කරනවද කියලා කල්පනා කරනවා කියලා. ඇත්ත. ඒක ඇත්ත. අපිට ඇඬෙනවා තමයි. ඒ ප්‍රඥාවන්තයා කල්පනා කරනවා නසක්කා පාලේතුම් පෝසේන ලපතම් බහුම් සකිස්ස විඤ්ඤූ මේධාවි අත්තාන මුපතාපේ. කියන්නේ නුවණැත්ත කල්පනා කරනවා අඬලා වැළපිලා වේදනාවටපත් වෙලා දවස් ගණන් නොකනුබී ඉඳලා කඳුළු වගුර ඉඳලා මරණයෙන් කවුරුවක්වත් මේ ලෝකේ ගලව ගන්න අඬන වැළපෙන කෙනාට ශක්තිය ලැබිලා නැහැ. එහෙනම් එකෙන් වෙන්නේ එකම දෙයයි තමන් තැවෙන එක විතරයි. තමන් පීඩාවකටපත් වෙන එක විතරයි. නුවණැත්ත කල්පනා කරනවා ඇඬීමෙන් කවුරු හරි මරණයෙන් වළක්වා ගත හැකි නම් ඇඬුවට කමක් නැහැ. සුගතියකට ගෙන යා හැකි නම් එහෙම ගෙන ගියාට කමක් නැහැ. එහෙම ඇඬුවට කමක් නැහැ. එහෙම එකක් අපේ ධර්මේ නැහැ. සමහර ආගම්වල එහෙමත් තියෙනවා. මට මතකයි මම ඔය Hindu අය වතු ආශ්‍රිතව ජීවත් වෙන Hindu භක්තිකයෝන්ගේ සමහර මලගෙවල් වලට මං දන්න කියන අයගේ යම් කාලවල මම ගිහින් තියෙනවා. ඒ Hindu ආගමික චාරිත්‍ර අනුව මම දැකලා තියෙනවා ඒගොල්ලොන්ගේ වෙලාවල් තියෙනවා. මහරජා දෙගොඩ යාමෙත් ඒගොල්ලෝ කොහොම කඬනවා. එක සැරේටම අඬන්න පටන් ගන්නවා. එකට විතර එක සැරයක් අඬනවා. මං ඇහුවා ඇයි මේ වෙලාවට අඬන්නේ කියලා. ආගමේ කියන විදිහ. ඒ මාගම් තියෙනවා. ඒක අපිට ඒගොල්ලෝගේ විශ්වාසෙනේ. හැබැයි අපි කල්පනා කරන්නේ කොහොමද? අඬලා වැළපිලා කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ ලෝකේ තමන්ගේ ආදරණීයෙක් මරණයෙන් ගලවගත්තු? නෑ. එහෙනම් ඇඬීම තුල වෙන්නේ එකම දෙයයි. තමන් පීඩාවටපත් වීමක් විතරයි. තමන්ගේ හිතත් අපිරිසිදු වෙලා කයත් දුර්වල වෙලා යන එක විතරයි. අඬලා වැළපිලා ලේහියක් ගහගෙන ඔළුව බිත්තිවල ගහගෙන ඇඬීමෙන් වෙන එකම දේ තමන් පීඩා විඳීම ඇර වෙන කිසිවක් නැහැ. ඒ නිසා ඔබ අප තේරුම් ගන්න ඕන. මරණය කියන ධර්මය නවත්තන්න අපි කාටවත් බෑ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දහරාචහි යේ බුද්ධා යේ බාලා යේච පණ්ඩිතා අඩ්ඩාචේව දලිද්දාච සබ්බේ මච්චු පරායනා ලදරුවෝය මහල්ලෝය බාලයෝය පණ්ඩිතයෝය පොහොසත්තුය දුප්පත්තුය යන හැම දෙනාම මාරයාගේ වසඟයට පැමිණෙන්නෝය. තේරෙනවද නේද? ඒ කියන්නේ ළමයිද වැඩිහිටියෝද මොලේ තියෙන මහ බුද්ධිමත්තුද මොලයක් නැති අමු මෝඩයෝද එහෙම කියලා එකක් නැහැ. කවුරු සබ්බේ මච්චු අසඤ්ඤන්තිනේ සියලුම මාරයාගේ වසඟයට යනවා. සබ්බේ මච්චු පරායන සියලුම මාරයාගේ ගොදුරු බවට පත් වෙනවා. මරණයට පත් වෙනවා. ඔබේ අම්මත් ඒ වගේ ධර්මතාවයකට මුහුණ දුන්නේ. ඔබේ අම්මා හොඳ දුවදරුවෝ ප්‍රසිද්ධ දුවදරුවෝ ඉන්න පවුලක අම්මා කෙනෙක් කියලා මරණින් ගැලවෙන්නේ නැහැ. හොඳ බෞද්ධ කාන්තාවක් මරණින් ගැලවෙන්නේ නැහැ. හොඳට දන් දීලා තියෙන අය මරණින් ගැලවෙන්නේ නැහැ. හරියට සිල් ටික රැකගත් අය මරණින් ගැලවෙන්නේ නැහැ. ඔය එකකින්වත් මරණින් ගැලවෙන්නේ නැහැ. දුප්පත්ව හිටියද පොහොසත්ව හිටියද උගතෙක් විදියට හිටියද නූගතෙක් විදියට හිටියද ඕයින් මරණින් ගැලවෙන්නේ නැහැ. මරණේ නැත්තම් මාරයාගෙන් ගැලවෙන්න නම් අපි සියලුම කෙලෙස් නැති කරන්න ඕන. කෙලෙස් නැති කළත් ඒ ආත්මෙත් මරණයටපත් වෙනවා.
ආයේ උපදින්න නැති නිසා ආයේ මායයට අහු වෙන්නේ එච්චරයි වෙන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. හොඳට ප්‍රඥාවන්තව වැඩ කරන දේවල් තේරුම් ගන්න අය බවට පත් වෙන්න. පලානමිව පක්කානං නිච්ඡං පපතනා භයං එවං ජාතාන මච්ඡානං නිච්ඡං මරණතෝ භයං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉදුණු ගෙඩි වලට නිරතුරුවම වැටීම පිළිබඳව බය ඇත්තේ යම්සේද එමෙම්ම උපන් සත්වයාට නිතරම මරණය නම් වූ බය තියෙනවා. මේක ඉතින් නැති වෙන්නේ අවබෝධයටපත් වුණොත්. අවබෝධයටපත් වුණොත් විතරයි ඒ බයින් අපි නිදහස් වෙන්නේ. හරියට ඉදුණු ගෙඩියක් ගැන අපිට හැමතිස්සෙම තියෙන බය මොකද්ද? කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ. අපි කඩා ගන්න කලින් වැටෙයිද දන්නේ නැහැ. බිමට වැටුනොත් කණ්ඩම හම්බෙන්නේ නැහැ. මෙහෙම ඉදුණු ගෙඩියක් ගැන යම් බයක් තියෙනවනේ. හොඳටම ඉදිලා දැන් කියන. ඉපදුණු මිනිස්සයත් එහෙමයි. ඒ වගේ 10000 ගුණයක බයකින් ඉන්නවා. මොකක්ද? කොයි වෙලේ මම මැරෙයිද දන්නේ. මැරෙන එක නවත්ත ගන්න පුළුවන් තරම් වැඩි කාලයක් වැඩි වෙලාවක් ජීවත් වෙන්න හැමෝම කැමති. සබ්බේ සංජීවිතම්පියං. හැමෝම ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති. ඇයි අපි මරණයට බය? අපි ආදරය කරන දේවල් දාලා යන්න තියෙන අකමැත්ත. ඒත් අපි තේරුම් ගන්න ඕන. කොච්චර ආදරය කරත් අපි යම් කිසි කෙනෙකුට දෙයකට අපිට කොච්චර යමෙක් ආදරය කළත් ඒ සියල්ල අතහැරලා යන්න වෙන එක අපිට උරුම ධර්මයක් කියන එක බුද්ධ නීති සංග්‍රහය තුල මේ ගාථා ධර්මයන්හි අපිට අවධාරණය කරනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා මේ දහම් කරුණු ඇතුලේ අපි කොච්චර ආදරය කළත් අපට කොච්චර ආදරය කළත් සබ්බේහි මේ පියේහි මනාපේහි සියලුම ප්‍රිය මනාප දේවල් මොකද කරන්න වෙන්නේ? ඒවා අතහැරලා දාලා යන්න වෙනවා. සබ්බේහි මේ පියේහි මනාපේ නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං. ඒක නිතර මතක් කරන්න ඕන. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඔය ඇත්තන්ගේ ආදරණීය අම්මා ඔය ඇත්තන්ගෙන් මේ භවයේදී සමුගෙන තියෙනවා. මේ ඔය ඇත්තන්ගේ අම්මා හෝ ඔය ඇත්තෝ අම්මගෙන් සමුගත්ත අම්මා ඔය ඇත්තන්ගෙන් සමුගත්ත එකම භවය නෙමෙයි. මේ එක භවයක්. කලිනුත් මේ විදියටම වෙන් වෙලා තියෙනවා. ඒත් ඒ වෙන්වීම නිවනෙන් කෙලවර නොවිච්ච නිසා ආයි හමු වෙලා තියෙනවා. අද ඇය අවසන් ගමන යන්නේ මේ භවය නිමා කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් ලෙස නොවන නිසා ඇය ඔබට නැවත නැවතත් හමු වෙන්නේ. නැවත නැවතත් හමු වෙයි. නැවත නැවතත් හමු වුණොතින් නැවත නැවතත් වෙන් වෙයි. නැවත නැවතත් hina වෙයි. නැවත නැවතත් අඬා වැළපෙයි. නැවත නැවතත් යාළු වෙයි. නැවත නැවතත් රණ්ඩු වෙයි. මේක තමයි ධර්මය. මේක තමයි යථාර්ථය. හමු වෙන හැම එකකම වෙන්වීමක් තිබෙනවා. ඒක වටහා ගන්න. ඔබගේ ආදරණීය අම්මා වෙනුවෙන් ඔබ දරුවෝ විදියට සාවිත්‍රී ඩයස් නෝනා මහත්මිය, ගායත්‍රි ඩයස් නෝනා මහත්මිය, රොසාන් ඩයස් මහත්මාන ඒගොල්ලෝගේ ආදරණීය අම්මා. එයා වෙනුවෙන් කැනඩාවේ එඩ්මන්ටන්හි පදිංචිව ඉන්න විශේෂයෙන්ම තුෂාර ඩයස් මහත්මානනුත් ඒ වගේම සාවිත්‍රී මහත්මියත් අද නීපින් කමටානෙක් දරුවෝ සියලු දෙනා වෙනුවෙන්ම දායකත්වය අරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් පින්කම සිද්ධ කළා. හොඳට බණ ඇහුවා, දහම් කරුණක් තේරුම් ගත්තා, ජීවිතය ගැන යම් අවබෝධයක් ඇති කරගත්තා, අම්මා ගැන කතා කරා, අම්මා ගැන මෙනෙහි කරා, අම්මගේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තා. ඉතින් මේ රැස් කරගත්ත පින් කුසල් මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ බුද්ධ මන්දිරයේ ඉඳගෙන තථාගතයන් වහන්සේ අභිමුව ඉඳගෙන සිත කරපු මේ උතුම් දේශනාවෙන් රැස්වුණු සියලුම පින් කුසල්
අපි අනුමෝදනා කරමු ඔබතුමියලගේ ආදරණීය අම්මා ජුනි මාසේ 13 වෙනිදා කොරෝනා වසංගතයට ගොදුරු වෙලා හෘදයාබාධයකින් අභාවයට පත්වෙච්ච බොර්ලස්කම්මුවේ පදිංචිව සිටි ඉයුජිනී අලහප්පෙරුම ආදරණීය මාතාවට මේ පින් අත් වේවා. ඊට අමතරව දෙපාර්ශවයේම මියගිය සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා. සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අපි ගාථාව කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම පියාණන් වන ආදරණීය පියාතුමා රංජිත් දාස් පියාණන්ට ලැබේවා. තුෂාර ජයවර්ධන මහත්මයාගේ ආදරණීය දෙමව්පියන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්න සියලුම ලෝක වාසීන්ට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බවම ලැබේවා. සියලු දෙවියෝ ඔබත් රටත් ලෝකයත් රකිත්වා. උතුම් දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබිලා පූජනීය අපේ මේ සේනාසනයන්හි ආධිපත්‍ය ඔබවන සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් අපේ සහෝදර සායන් වහන්සේ අප සමග මේ සේනාසනයේ වැඩ වාසය කරන සේනාසනාධිකාරී අතිපූජනීය සදාවාසායන් වහන්සේ ඇතුළු පූජ්‍යතර මහා සංඝ රත්නයටත් ඔබටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න, සුව සම්පන්න වාසනාවන්ත භවයක්ම වේවා. පින් කුසල් වඩා වර්ධනය කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් බලයෙන් ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා. ආදරණීය අම්මා ඇතුළු සියලු නෑයෝද දෙවියෝද අප හැමද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ සුදා වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.